මානව සංහතියේ අභිවෘද්ධිය උදෙසාම විකසිත වන වගයි. අයිබෝන් අපි ආයමත් මුණ ගැහෙනවා අලුත්ම දේශනයකින් තාපේ සම්බන්ධව. බුදුන්ව තාපේ දැවැන්තම කොටස් දෙක, අභියෝගාත්මක කොටස් දෙක, වාෂ්ප සහ තාප ගති විද්‍යාව අංග සම්පූර්ණ දේශන දෙකක් ඔබට ලබා දීමෙන් පසු විතර ලැබෙන්නේ විතර දැනෙන්නේ ලොකු සැහැල්ලුවක්. මොකද ඊටු කොටස් ඊතරම් සිද්ධාන්ත අන්තර්ගත නොවන ඒත් වැදගත් වන අතිශය වැදගත් වන කොටස්. නමුත් ළමයෙකුට තේරුම් ගැනීමට අතිශය අමාරු කොටස් නෙවෙයි. ඒ නිසා අපි අද අපිට ආවේනික විදිහට මාතෘකා තමයි මේ හදාගන්නේ. අපේ සිලබස් එක සම්පූර්ණ ආවරණය කරන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා මේ දේශනේ හැරෙනකොට තව දේශන දෙකකින් තාපේ නිවා කරන්න. එතකොට අද දේශනේ අපි කතා කරන්න උත්සාහ කරන්නේ තාප හුවමාරුව පිළිබඳව. තාප හුවමාරුව කියන්නේ එක්කෙනෙක් තව එක්කෙනෙක්ගෙන් තාපේ ගැනීම. ඒකනේ කතාව. එහෙමනම් තාපේ ගලාගෙන යන්න ඕන. තාපේ ගලාගෙන යන්න උෂ්ණත්මාන්තරයක් තියෙනවා. ඒ කියන්නේ රත් වූ වස්තුවකින් තමයි ඊට වැඩි අඩු උෂ්ණත්වයේ තියෙන වස්තුවකට තාපේ සම්ප්‍රේෂණය වෙන්නේ. ඒක මූලික සිද්ධිය. ඒක අපි තේරුම් ගන්න ඕන. එතකොට මේ තාපය එක්කෙනෙක් දෙනවා, එක්කෙනෙක් උරා ගන්නවා. සමහර විට කීප දෙනෙක් දෙන්න පුළුවන්, කීප දෙනෙක් උරා ගන්න පුළුවන්. මේකයි සාමාන්‍ය කතන්දරය. හැබැයි උරා ගැනීම හෝ පිට කිරීම වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් අපි ලියනවා උරාගත්ත හෝ පිට කරපු ප්‍රමාණය ලියන්න පුළුවන් එකක් තමයි x සමාන mc θ කියලා. මොකද මේ mc θ කියන්නේ? m කියන්නේ වස්තුවේ හෝ පදාර්ථයේ ස්කන්ධය. C කියන්නේ විශිෂ්ට තාපධාරිතාව. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කිලෝ එකක ස්කන්ධයක උෂ්ණත්වය අංශක එකකින් ඉහළ දැමීම සඳහා ලබා දිය යුතු තාපය. කිලෝ එකක ස්කන්ධයක උෂ්ණත්වය අංශක එකකින් ඉහළ දැමීම සඳහා ලබා දිය යුතු තාපය. ඔක ජලයේ 4200ක් වෙනවා. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනේට. ඒ කියන්නේ ජලයේ කිලෝග්‍රෑම් එකක් උෂ්ණත්වය අංශක එකකින් ඉහළ දාගන්න ජූල් 4200ක් ඉල්ලනවා. ඒ වගේම උෂ්ණත්වය අංශක එකකින් ජලයේ කිලෝග්‍රෑම් එකක් පල්ලෙහා වැටෙනකොට එයා පිට කරනවා ජූල් 4200ක්. ඒකයි කතාව. ඊළඟට මේ MC කියන ගුණිතය අපි නමක් කියනවා විශිෂ්ට කතාව නැතුව තාපධාරිතාව. තාපධාරිතාව. C කියන්නේ specific heat capacity. MC කියන එක කියනවා heat capacity කියලා. ඒක එකකේ එන්නේ කිලෝග්‍රෑමයක නෑ ජූල් කෙල්විනේට. මෙයාගේ C එකකේ එන්නේ ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනේට. එතකොට මේ MC ගුණිතයේ මේකේ තාපධාරිතාව කියලා කියනවා. ඒ කියන්නේ මොකක්ද? ඒ පදාර්ථයේ කිලෝ එක නෙමෙයි, ඒ පදාර්ථයේ කිලෝ කීයක් හරිය තියෙන්නේ. පදාර්ථයේ උෂ්ණත්වය අංශක එකකින් ඉහළ දැමීම සඳහා ඉල්ලන තාපය. නැත්නම් අංශක එකකින් පල්ලෙහා වැටෙනකොට පිට කරන තාපය මුළු පදාර්ථයේ. ගොඩක් වෙලාවට ඕක අර්ථ දක්වන්නේ බඳුන් වලට. බඳුන් වලට, කැලරිමීටර් වලට, ඒ වගේ බඳුන් වලට, නැත්නම් සමහර විට පොදු වස්තු වලටත් ජලයේ සහිත බඳුනක් අපි අවස්ථා කීපයකදී පාවිච්චි කරනවා නම් එකම ගාන ඇතුලේ ඒකට පොදුවේ තාපධාරිතාවක් අපිට දෙන්න පුළුවන්. එතන පද්ධති දෙකක් තියෙනවා, බඳුන සහ ජලය. නමුත් එකම පද්ධතිය පාවිච්චි කරන අවස්ථා කීපයකදී පොදුවේ අපි ඒකට තාපධාරිතාව දක්වන්න පුළුවන්. මේකට දෙන සංකේතය S. මේක C විශිෂ්ට තාපධාරිතාව. θ කියන්නේ කවුද? උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස කිව්වහම ඒකේ මාපාංකයයි ගන්න ඕනේ. يعني ධනාංකය. සමහර විට උෂ්ණත්වය අඩු වෙන්න පුළුවන්. ඒක උෂ්ණත්ව වෙනස කියන්නේ ඍණාංගයක් වගේ එහෙම ගන්න නැහැ. උෂ්ණත්වය වැඩි වුණත් අඩු වුණත් වෙනස තමයි ගන්න වෙන්නේ ධනාංකය. එයාම x සමාන mc θ එකකින් පුළුවන් අපිට කෙනෙක් පිටකල හෝ උරාගත් තාපේ ගණනය කරන්න. ඒක ක්‍රමයක්. ඔබ දන්නවද? මේ ක්‍රමයට ගණනය කරන තාපය කවුරු හරි පිට කළොත් කවුරු හරි උරාගත්තොත් අනිවාර්යෙන් එයාගේ උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙනවා.
උෂ්ණත්වයේ එක්කෝ ඉහළ යනවා එහෙම නැත්නම් පහළ යනවා. right උෂ්ණත්වය කියන්නේ පදාර්ථයේ අංශුන්ගේ චාලක ශක්තිය පිළිබඳ විමක්. අපි කලින් දේශනාවල කතා කළා. එවනම් මේකෙදි සිද්ධ වෙන්නේ අංශුන්ගේ චාලක ශක්තිය kinetic energy අඩුවීම හෝ වැඩිවීම. උෂ්ණත්වය වැඩි වෙනවා නම් චාලක ශක්තිය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා නම් අංශුන්ගේ චාලක ශක්තිය අඩු වෙනවා. යනොත් උරාගත් වූ පිටකල තාපය එක ක්‍රමයකට උෂ්ණත්ව වෙනසක් කරහා වැඩි වෙනවා නම් හැබැයි මේ උෂ්ණත්ව වෙනස අතර අවස්ථා විපර්යාස තියෙන්න බෑ. උදාහරණයක් ඇරෙන්න ජලයේ අංශක 20 ඉඳන් 50ට නගිනකොට මේ සමාන MCT එකකින් ලිව්ව හැකියි. 50 ඉඳන් 70ට නගිනකොට ලිව්ව හැකියි. 70 ඉඳන් 30ට බහිනකොට ලිව්ව හැකියි. හැබැයි ජලය right 70 ඉඳලා 150ට විතර නගිනකොට මේකෙන් ලියන්න බෑ. මොකද 150න් ජලයේ නෙමෙයි වාෂ්ප තියෙන්නේ. මැද අවස්ථා විපර්යාසයක් තියෙනවා. ජලයේ විශිෂ්ට තාපධාරිතාව නෙමෙයි ජල වාෂ්පයේ විශිෂ්ට තාපධාරිතාව. දෙකක්. ඍණ 30 තියෙන අයිස් ධන 30 තියෙන ජලය බවට පත් වීමේදී අංශක 60යි උෂ්ණත්ව වෙනස කියලා MCT ට දාන්න බෑ එකපාර. ඇයි අයිස් වල විශිෂ්ට තාපධාරිතාව වෙනයි ජලයේ විශිෂ්ට තාපධාරිතාව වෙනස්. මේ බොහොම සරලයි. මේවා නිසි පරිදි අධ්‍යයනය කරන්න. මේ පළවෙනි ක්‍රමයේ උරාගත් වූ පිටකල තාපය ලියන්න. දෙවෙනි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි x සමානයි ml. මේක ඇවිල්ලා අවස්ථා විපර්යාසයකදී සිද්ධ වෙන කතන්දරයක්. අනිවාර්යෙන් මේකෙදී අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. අවස්ථා විපර්යාසය අනිවාර්යෙන් මෙතෙන්දී සිද්ධ වෙනවා. එක්ක ඝන ද්‍රව වෙනවා. නැත්නම් ද්‍රව වෙලා තිබිච්ච එකක් අහපව් ඝන වෙනවා. එහෙම නැත්නම් ද්‍රවයක් වාෂ්ප වෙනවා. එක්ක වාෂ්පය අහපව් ද්‍රවය වෙනවා. අවස්ථා විපර්යාසය. උෂ්ණත්ව වෙනසක් ඉන්නේ නැහැ. දැන් ද්‍රවයක් ඝන වෙන්නේ. නැත්නම් ඝනයක් ද්‍රව වෙන්නේ ද්‍රවාංකයේදී. ඒක යම්කිසි නියත උෂ්ණත්වයක් වායුගෝලීය පීඩනය මත තීරණය වෙනවා. වායුගෝලීය පීඩනය අඩු වෙනකොට ඕක අඩු වෙනවා. ඒ වගේම ද්‍රවය වාෂ්ප වෙන්නේ යම් නිශ්චිත උෂ්ණත්වයකදී ඒකට කියනවා තාපාංකය කියලා. තාපාංකයත් ඊට උඩි ක්‍රියාත්මක වෙන පීඩනය මත නදාපවත්න. පීඩනය වැඩි වෙනකොට තාපාංකය උඩට උස්සනවා. අපි කලින් පන්තියේ පේපර් ක්ලාස් එකේ මේක කතා කළා. right? ඒ අනුව අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන්නේ නියත උෂ්ණත්වයකදී. නියත උෂ්ණත්වයකදී උරා ගන්නා හෝ පිට කරන්නා වූ තාපය අපිට ලියන්න පුළුවන් ml කියලා. m කියන්නේ පෙර පරිදිම ස්කන්ධය මෙතන වගේම. l කියන්නේ විශිෂ්ට ගුප්ත තාපය. විශිෂ්ට ගුප්ත තාපය V ගුතා කියලා අපි කියනවා. ඒක ආකාර දෙකකින් කියන්න පුළුවන්. විලයනේ විශිෂ්ට ගුප්ත තාපය. right? එහෙම නැත්නම් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා කියන්න පුළුවන්. ආකාර දෙකකින් මේක තියෙනවා. right? ඒ අනුව විශිෂ්ට ගුප්ත තාපය L ද්‍රවයක් වාෂ්ප වීමේදී නම් අපි පාවිච්චි කරන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. ඝනයක් ද්‍රව වීමේදී නම් අපි පාවිච්චි කරන්නේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය ml. L මොකද L කියන්නේ? 1 kg ස්කන්ධය. විශිෂ්ට කතාවක් තියෙනවා. උතර 1 kg එනවා. තවත් විශිෂ්ට තාපධාරිතාවට C වලට 1 kg ආවා. 1 kg ස්කන්ධය. ඒකේ ද්‍රවාංකයේ සම්පූර්ණයෙන්ම ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට පත් වෙන්න දෙන්න ඕන තාපය. නියත උෂ්ණත්වයක් යටතේ දෙන්න ඕන තාපය. සම්පූර්ණයෙන්ම කිලෝ එකක් සම්පූර්ණයෙන්ම ද්‍රව ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට නියත උෂ්ණත්වයක් යටතේ පත් වීමට ලබා දී යුතු තාපයට කියනවා විලයනේ විශිෂ්ට ගුප්ත තාපය කියලා. පැහැදිලි? එහෙනම් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ මොකක්ද? වාවී කූතා කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කිලෝ එකක ද්‍රව ස්කන්ධයක් තාපාංකයේදී නියත උෂ්ණත්වයේදී සම්පූර්ණයෙන්ම වාෂ්ප කරලා දාන්න ලබා දිය යුතු තාපය කිලෝ එකක්. ඒ කියන්නේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. මේව නැවත නැවත අහලා සටහනක් මේවට සකස් කරගන්න. හරියට මැච් එක ඔක්තෝබර් මාසයක් වෙනකොට ලැහැත්ති වෙන්න ඕනේ. එතකොට මම දැන් ගොඩක් වෙලාට ඔක්තෝබර් මුල වුණාට අග වෙයි සමහර විභාගේ අපිට කියන්නේ බෑ ඔක්තෝබරේදී ලැහැත්ති වෙන්න. වෙනසටහන එමය යන්නේ. එතකොට මේ ක්‍රියාවලියේදී ml ගුණිතේර නමක් කියනවා. ml ගුණිතේර. එයා ඒකට විශිෂ්ට නෑ. මෙතන MC ගුණිතේ ගත්තාම විශිෂ්ට නෑනේ. එයාට කියනවා ගුප්ත තාපය.
ගුප්ත තාපය. විශිෂ්ට නැහැ. එහෙනම් කිලෝ එකේ කතාව නැහැ. මොකක්ද එහෙනම් ගුප්ත තාපය කියන්නේ? ගුප්ත තාපය කියන්නේ පුතා මුළු පදාර්ථය. කිලෝ 10ක් තිබ්බත් එකයි කිලෝග්‍රෑම් 500ක් තිබ්බත් එකයි. මුළු පදාර්ථයම ද්‍රවාංකයේදී සම්පූර්ණයෙන්ම ඝන අවස්ථාවෙන් ද්‍රවයට පත් කරන්න නියත උෂ්ණත්වයක් ඇති අවශ්‍යතාවය මුළු පදාර්ථයේ අවශ්‍යතාවයට කියනවා එහි විලයනයේ ගුප්ත තාපය කියලා. විශිෂ්ට නැහැ. විශිෂ්ට කිව්වොත් කිලෝ එකයි. ඒ කියන්නේ ඒක. ඒ වගේම පදාර්ථයේ මුළු පදාර්ථයේම තාපාංකයේදී ද්‍රව අවස්ථාවේ ඉඳලා සම්පූර්ණම වාෂ්ප අවස්ථාවට නියත උෂ්ණත්වයක් ඇති මුළු පදාර්ථයෙන් පත් කරන්න දෙන්න ඕන තාපයට කියනවා වාෂ්පීකරණයේ. විශිෂ්ට නැහැ. මුළු පදාර්ථයේම ගුප්ත තාපය කියලා. මේ කාරණා අහරවපා. ඒවා අපි දැනගෙන ඉන්න ඕන. ඒ නිසා මුලින්ම ඔලෙවල් එකක් මේවා යන්තම් කියලා දෙලා තියෙනවා. අපි ඒ කාරණා ටික ඒ විදිහට කතා කරමු. එවනම් තාපයේ පිට කිරීම හෝ උරා ගැනීම ලියන්න පුළුවන් x සමාන mct ටගෙන් නැත්නම් x සමාන ml ගෙන් x සමාන mct ට කියලා ලියන්නේ අවස්ථා විපර්යාසයක් නැතුව උෂ්ණත්ව වෙනසක් කරා උරා ගන්න තාපය. x සමාන ml කියලා ලියන්නේ අවස්ථා විපර්යාසයක් කරා නියත උෂ්ණත්වයක් තියාගෙන උරා ගන්නා හෝ පිට කරන තාපය. මේ මූලිකව ඉතාමත් වැදගත්. අපි දැන් මේ කාරණා ටික ඔක්කොම එකතු කරලා යාන්ත්‍ර විද්‍යාවේ පොඩි සංකල්පයක් එකතු කරලා පුංචි ගානක් හදන්න හදන්නේ ඊළඟ කොටසේ. අපි බලමු ඊළඟට අපි කතා කරන්න උත්සාහ කරන්නේ මොකක් ගැනද කියලා. හරි. දැන් අපි සූදානම් වෙන්නේ ඔය කියපු ටික පාවිච්චි කරලා ටිකක් ලොකු ගානක් හදන්න. ඔබ සූදානම්නේ අපි හදමු. පොඩි ගණන් හදාගෙන ඉන්න ඕනේ. කෙලිම එකපාරයි. මේ ප්‍රශ්නේ මෙහෙමයි. මම ප්‍රශ්න ලියා ගන්න දෙන්නේ නැහැ. බදුරක් තියෙනවා. කැලරිමීටරයක් වෙන්න පුළුවන් නැත්නම් යම් වෙනස් බදුරක් වෙන්න පුළුවන්. බදුනේ MC ගුණිතයේ S දීලා තියෙනවා 500යි කියලා ජූල් කෙල්වින්. 500. සමහර වෙලාවට මේ S නොදී බදුනේ ස්කන්ධය දීලා බදුන තනාපු ද්‍රව්‍ය විශිෂ්ටතා පදාර්ථව දුන්නොත් ඒ ස්කන්ධයේ විශිෂ්ටතා පදාර්ථය ගුණ කරලා S හොයන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ කෙලිම S දීලා තියෙනවා. එහෙම නැත්නම් බදුනේ ස්කන්ධයයි බදුන තනායති තම හරි මොනවා හරි නම් ඒ වගේ විශිෂ්ටතා පදාර්ථව දුන්නොත් ඒ දෙක ගුණ කරලා M සහ C ගුණ කරලා S ගන්න පුළුවන්. ඊට අමතරව බදුන ඇතුළේ තියෙනවා අයිස් ග්‍රෑම් 0.5 කිලෝග්‍රෑම් 0.5 ඊයම් මුරිසම් ග්‍රෑම් 100ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 0.1ක්. මේ පද්ධතියම තියෙන ඍණ 30 සෙල්සියස් උෂ්ණත්වය. ඒකට හීට් එකක් දානවා. වායුගෝලීය පීඩනයක් තේ මේක තියෙන්නේ. වහලා එහෙම නැහැ. ඇයි? ලෝකා වැහුවොත් ජලයේ තාපාංකයේ අංශක 100ක්වත් ද්‍රවාංකයේ අංශක 0ක්වත් වෙන්නේ නැහැ. තේරුණානේ? ඒ නිසා ගණන් හදනකොට කල්පනාකාරීව හදන්න. වායුගෝලීය පීඩනයට විරුද්ධව තියෙන. ගොඩක් වෙලාවට එහෙම කියලා නැත්නම් අපි සලකන්න ඕනේ වායුගෝලීය පීඩනයට විරුද්ධ කරලා තියෙන. මේ හීටරය යම් ක්ෂමතාවක් තියෙනවා. අපි හිතමු ක්ෂමතාව P. ඒක තමයි හොයන්නේ කියලා. P හොයන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා මේ හීටරේ දාලා මේක ඇතුලේ අයිස් ජලය කරලා ජලය ඔක්කොම වාෂ්ප කරන්න යාලට මිනිත්තු 10ක් කියලා. මිනිත්තු 10ක්. ගන්න පැහැදිලිනේ. බදුලක් තියෙනවා, අයිස් තියෙනවා, ඒස්කම් විදිලා තියෙනවා. උයම් මොනිසන් තියෙනවා. හොඳට අහගෙන ඉන්න. එතකොට මේ බදුනේට හීටරයක් දාලා ඍණ 30 තියෙන අයිස් සම්පූර්ණම උෂ්ණත්වය වැඩි කරලා ජලය කරලා වාෂ්ප කරලා ඉවතට යවන්න මේ හීටරේට මිනිත්තු 10ක් ගත වුණා. හොඳට අහගෙන ඉන්න. මේ හීටරේ ක්ෂමතාව කාර්යක්ෂමතාව 80යි කියලා තියෙනවා. මොකද ඒකෙන් තේරෙන්නේ? කාර්යක්ෂමතාව 80යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ හීටරෙන් දෙන තාපයෙන් 80යි. මෙතෙන්ට යන්නේ. ඊටු ටික 20ක් හානි වෙනවා. ඒකට යාන්ත්‍ර විද්‍යාවක් සම්බන්ධයි. කාර්යක්ෂමතාව 80යි. මේ ක්‍රියාවලිය. අපෙන් අහන්නේ හීටරේ ක්ෂමතාව. මේ සඳහා අමතර දත්ත ලෙස මේවා දීලා තියෙනවා. ජලයේ විශිෂ්ටතාව පදාර්ථව CW 4200යි. අයිස් වල විශිෂ්ටතාව පදාර්ථව 2000යි. ජූල් කිලෝග්‍රෑම් කෙල්විනට. ජලයේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. විලයනයේ විශිෂ්ට ගුප්තතාවය 3.5 වෙනි කිරීම 10.5යි. 10.5යි. වාෂ්පීකරණයේ වේපරයිසේෂන් කියන එකේ විශිෂ්ට ගුප්තතාව වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය 2.5යි විතර. මෙතන 2.5 වෙන්නේ 2.5යි නමුත් 10.6යි. ඔබට පේනවා මේක 10.6යි මේක 10.5යි. 10.5යි. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය 2.5යි. 2.5යි.
ඇයි එකක් 10 5 එකක් 10 6 වෙන්නේ? විලේනයේදී වෙන්නේ ඝන තත්ත්වයව ද්‍රව තත්ත්වයට ගියේ. ඒ කියන්නේ අන්තරාණු ආකර්ෂණ බල අර්ධ වශයෙන් බිඳලා තමයි ඝන තත්ත්වයේ තියෙනවා ද්‍රව තත්ත්වයට ගියේ. ඒකට 10 5ක් ප්‍රමාණයක් 3.5 වෙනි කින් 10 5ක් ඕන. නමුත් වාෂ්පීකරණයේදී ද්‍රව තත්ත්වයේ තියෙනවා සම්පූර්ණම අන්තරාණු ආකර්ෂණ බල බිඳ දාලා තමයි වාෂ්පයක් බවට පත් කරන්නේ. එතන ගේම් එක ටිකක් ලොකුයි. විලේනයේදී මෙතන ඉඳන් මෙතෙන්ට තියනවා කියලා හිතන්නකෝ. වාෂ්පීකරණයේදී මෙතන ඉඳන් හිනවුසකට තියන්න ඕනේ වගේ දෙයක්. ඒ නිසා තමයි වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියන එක 10 6ක් වෙන්නේ. මේ විභාග වලට පෞද්ගලික කාලේ අහලා තියෙනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ජලයේ 10 6ක් එනවා. 2.5 වෙනි 10 6ක් 2.5 මතක වුණා 10 6ක්. විලේනයේ විශිෂ්ට ගුප්ත තාපය 3.5 වෙනි කින් 10 5ක් තමයි සම්මතය. 4200ක් සම්මතයි. අයිස් වල නම් මට මතක හැටියට නිකන් අගයක් දැම්මේ. ඒ වගේම ඊයම් සඳහා විශිෂ්ටතාව ධාරිතාව ලෙඩ් වලට 1500 කියලා දීලා තියෙනවා. රයිට් වැඩි හරි. දැන් විශිෂ්ටතාව ධාරිතාව අඩු වෙන්න එයාව වැඩි උෂ්ණත්වයකට ඉක්මනින් වත් කරන්න පුළුවන්. මම පේපර් ක්ලාස් එකේ කියලා දුන්නා. පොල් තෙල් විශිෂ්ටතාව ධාරිතාව 2000යි. ජලයේ 4200යි. ඒතර සමානව තාපය දුන්නොත් කිලෝ එකක් ජලයේ කිලෝ එකක් පොල් තෙලුයි අරන් සමානව තාපය දුන්නොත් තත්පරයට ජූල් 5000 ගන්න. පළවෙනි තත්පරේ ඉවර වෙද්දී ජලයේ අංශක 1 ගාණක් විතරයි නැගලා තියෙන්නේ. පොල් තෙල් වල විශිෂ්ටතාව ධාරිතාව 2000ක් ඉඳලා පොල් තෙල් අංශක 2 ගාණක් නැගලා. ඒ ජලයේ 1 ගාණක් නැගලා තියෙන්නේ. එයාගේ විශිෂ්ටතාව ධාරිතාව 4200යි. කිලෝ එකයි තියෙන්නේ. දුන්නේ ජූල් 5000යි. එහෙනම් අංශක 1යි පොඩ්ඩයි යා නැගින්නේ. එයාට 4200ක් ඕනේ කිලෝ එකක් අංශක 1කින් නගන්න. පොල් තෙල් 2000යි විශිෂ්ටතාව ධාරිතාව. එයාට 5000ක් දුන්නා. එයා 5000 ඇතුළේ 2000 දෙකක් තියෙනවා 2.5ක් විතර උෂ්ණත්වය. ඒ නිසා පොල් තෙල් රත් කරන්න ලේසි. ඒ වගේම පොල් තෙල් ඉක්මනින් නිවෙනවා. විශිෂ්ටතාව ධාරිතාව නිසා. ජලය ඉක්මනින් නිවෙන්නේ නැහැ. විශිෂ්ටතාව ධාරිතාව වැඩි නිසා. මේවා තාපය කරන ළමයි දැනගත යුතු කාරණා. අපෙන් අහනවා ශෝතාව. මම හොයලා දෙනවා. එක ගානේ මම මැච් එක ඉවර කරලා දෙනවා. බලන්න. මෙතෙන්දී මේ ලබා දුන්නු ශ්‍රමතාව හීට්‍රෙන් ලබා දුන්නු තාපය කාරණා තුනකට වැයලා තියෙනවා. එකක් තමයි මේ බඳුන හිටියේ ඍණතියේ. ඇයි ඍණතියේ හිටියේ? මේ බඳුනත් එක්ක ස්පර්ශ වෙන අයිස් ඉන්න ඍණතියේ. මේවා ඉන්න ඍණතියේ. පද්ධතිය උෂ්ණත්ව ඍණතියයි කියන්නේ අයිස් බඳුන සහ ඊයම් තාපජ සමතුලිතව තියෙන. තාපජ සමතුලිතව. මම කියවනේ තාපජ සමතුලිතතාව ගැන තාපගත විද්‍යාවේ තාපජ සමතුලිතව. ඒ තුන්දෙනාගේ උෂ්ණත්ව අංශක 30යි මේ ඍණතියයි මේ අතර තාපය බොමාරු වෙන්නේ ඒක උෂ්ණත්වයේ ඉන්නේ. ඒගොල්ලෝ අතර උෂ්ණත්ව අන්තරයක් නැහැ. එතකොට දැන් මේ ඍණතියේ ඉන්න බඳුන ජලය සම්පූර්ණම වාෂ්ප වෙලා යන්නේ වායුගෝලීය පීඩනයත් අංශක 100. ආගෙන ඉන්න උදට. ජලය අංශක 100ටපත් වෙලා දැන් වාෂ්ප වෙන්න ගන්නවා. තවමත් 100යි. තව වාෂ්ප වෙනවා. තවමත් 100යි. අන්තිම ජල බිඳුවත් වාෂ්ප වෙන තුරුම පද්ධතිය උෂ්ණත්වය 100යි. තියෙන්නේ වායුගෝලීය පීඩනය නම්. ඉතින් රයිස් කුකරේ වැඩ කරන්නේ රයිස් කුකරේ. එයා වතුර නැති වුණාම තමයි උෂ්ණත්වය අංශක 101ට එන්නේ. ඒතර 101ට උෂ්ණත්වය නැගපු ගමන් ඒකේ තියෙන ද්විලෝහ පටිය වගේ ඩිස්කනෙක්ට් කරලා දානවා. 101ට ආවා කියන්නේ ජලය නැහැ. ජලය තිබ්බනම් හැමදාම පුට්ටක් කර කෙස් ගහක් කර ජලය තිබ්බනම් 100 ඉන්න ඕන. 101ට පද්ධතිය නැග කියන්නේ ජලය පොඩ්ඩක්වත් නැහැ. ඒ කියන්නේ බක්ති දීලා ඉවරයි. මේව ළමයි ප්‍රායෝගිකව තේරුම් ගත යුතු කාරණා. අලකම්බන හැටිත් මම කියලා දුන්නා පෙර ක්ලාස් එකේ. පීඩන උඳුනක් පාවිච්චි කළා මතක ඇති. රයිට්. එතකොට එවනම් සියලුම ජලය වාෂ්ප වෙලා යන්න ගියාට පස්සේ තමයි 101ට එන්නේ. එහෙනම් සියලුම ජලය වාෂ්ප වෙලා ඉවර වෙන මොහොතේ මේ පද්ධතිය උෂ්ණත්වය සෙල්සියස් 100යි. ඔයාලා මට කියන්න. ඍණතියේ තිබුණු බඳුන සෙල්සියස් 100ට එනකොට බඳුන ද්‍රව වෙලා ඝන වෙලා වාෂ්ප වෙලා මුකුත් දුන්නේ නැහැ. ඒ නිසා බඳුනේ කිසිදු අවස්ථා විපර්යාසයක් නැහැ ඍණතියේ ඉඳන් අංශක 100ට එනකම්. අංශක 100නේ පද්ධතිය අන්තිම වශයෙන් එන්නේ. ඒ ජලය අන්තිම බිඳුව ඉවර වුණාට පස්සේ 100කට එන්නේ. අපේ ගහන ජලය ඔක්කොම වාෂ්ප වෙන්නේ. ඔක්කොම වාෂ්ප වෙලා ඉවර වෙනකොටත් 100යි. තව චුට්ටක් වතුර තමයි 100කට එන්නේ. එනම් බඳුනත් එන්නේ ඔය වෙලාවේ 100ට. ඒ නිසා බඳුන උරාගත් තාපය අපිට ලියන්න පුළුවන්
බඳුනට අපිට ලියන්න පුළුවන් බලන්න. බඳුන උරාගත්තා අපේ කෙලිම ලියන්න පුළුවන් MCT ටගෙන් බඳුනේ MC දීලා තිනවා 500යි කියලා. උෂ්ණත්ව වෙනස ඍණ 30 ඉඳන් 100 දක්වා 130යි. අමාරුද ඒක? නෑ. අමාරු නෑ. බොහොම සරලයි. බඳුනේ අවස්ථාවේ පරයාසයක් මුකුත් නෑ. මැච් එක උඩ. දැන් අපි බලමු අයිස් වලට මොකද වෙන්නේ කියලා. අපි අයිස් වලට බැලුවොත් අයිස් බැලුවොත් වෙනදී ඍණ 30 තියෙන අයිස් හොඳට අහගෙන ඉන්න. ඉස්සලම එනවා බිඳුවේ අයිස් වලට. බිඳුවේ අයිස් ඊළඟට යනවා. මම මෙතන මේ මට අවශ්‍ය නිසා මේ ටික මකා ගන්නවා. හරි මට අවශ්‍ය මතකයි අදියන් පසු දාගන්න. බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනවා. බිඳුවේ ජලය 100 ජලය බවට පත් වෙනවා. 100 ජලය 100 වාෂ්පය බවට පත් වෙනවා. වැඩේ ඉවර වෙනවා. එහෙනම් අයිස් සම්පූර්ණම වාෂ්ප ඉවර වෙන්න තාපය උරාගන්නේ කට්ට 1 2 3 4කින්. ඔබට පේනවා මෙතන උෂ්ණත්ව වෙනසක් තියෙනවා. එවනම් අපි ඒක MCT එකකින් ලියන්න ඕනේ. අයිස් වල ස්කන්ධේ ග්‍රෑම් කිලෝග්‍රෑම් 0.5යි. අයිස් වල විශිෂ්ටතාවදාරිතාව 2000යි. උෂ්ණත්ව වෙනස 30 ඉඳන් 0.30යි. ධන මෙතන උරාගත්ත අපේ අවස්ථා විපර්යාසයක්. අවස්ථා විපර්යාසයක්. ඒක ලියන්න වෙන්නේ මෙතන බිඳුව මෙතන බිඳුව උෂ්ණත්ව වෙනසක් නැහැ අවස්ථා විපර්යාසයක්. ඒක ලියන්න වෙන්නේ ml ගේ. ඒ m කියන්නේ පැහැදිලිවම අර අයිස් වල ස්කන්ධේ කිලෝග්‍රෑම් 0.5යි. L කියන්නේ 3.5 වැඩි කිරීම 10 6යි 10 5යි. අයිස් වල විලේන විශිෂ්ට කුප්ත තාපය. ඒක හරි. ඊළඟ මෙතන තාපය. ඒකත් ලියමු. ඒක ලියන්න වෙන්නේ 0.100 නිසා MCT ටකින් m.5යි. හොඳට අහගෙන ඉන්න. තීටා කියන්නේ 0.100 අතර වෙනස 100යි. ජලයේ විශිෂ්ටතාවදාරිතාව දැන් ජලයේ තියෙන දෙපැත්තම ජලයේ 4200යි. උෂ්ණත්ව වෙනස 100යි. ධන හොඳට අහගෙන ඉන්න. ධන මට ඒක දිගට ලියන්න බැහැ නිසා එන්න දෙනවා. ධන අවසානයේ 100 ජලයේ 100 වාෂ්ප වෙද්දී ml වලින් ලියන්නේ කිලෝග්‍රෑම් 0.5යි. මෙතන ඉන්නේ 2.5 වැඩි කිරීම 10 6යි. ඔබට පේනවා පුතා. දැන් පළවෙනි සමීකරණයෙන් බඳුන උරාගත් තාපය ලියන්න පුළුවන්. මේක ධන මේක ධන මේක මෙතන ධන ඉන්න ඕන. right ධන සහ අවසාන පදයේ ධනයකින් උතරින් එනවා දෙවෙනි සමීකරණය. දැන් අපි ලියලා ඉවරයි. බඳුන උරාගත් තාපය සහ අයිස් උරාගත් තාපය මේ ලොකු ගාණක් වුණාට සරලව වැඩේ යනවා. බඳුනේ අවස්ථාව විපර්යාසයක් නිසා එකපාරින් ලියුවා. නමුත් ඍණතියේ තියෙන අයිස් බිඳුවේ අයිස් බවටපත් වෙනවා. බිඳුවේ ජලය බවටපත් වෙනවා. බිඳුවේ ජලයේ 100 ජලය බවටපත් වෙනවා. 100 ජලයේ 100 වාෂ්පය බවටපත් වෙනවා. තාප ඒ උරාගන්නේ කොටස් 4ක් හැටියට. ඔකේම අනිත් පැත්ත තමයි වාෂ්ප වලින් තාපය පිට වෙලා පහළට ආවනම්. ඔකේ අනිත් පැත්ත. සමහරට ජලය යම් 50 උෂ්ණත්වයට අතර වුණා නම් වාෂ්පයේ 100 ජලය බවටපත් වෙනවා. 100 ජලයේ 50 ජලය බවටපත් වීමේදී තමයි ඒ තාපය පිට වෙන්නේ. කට්ට දෙකෙන් ලියන්නේ. ඒ වගේ අපි බලන්න ඕන මෙතන වෙලා තියෙන ෆිසික්ස් කියන්නේ නිරීක්ෂණය. නිරීක්ෂණයත් එක්ක තමයි අපි මැච් එක ගහලා ඉවර කරන්නේ. හරි. right. ඊළඟ මූලිකසම් ඊයා. මම එක මෙතන ලියනවා. ඊයා උරාගත්තා අපි. ඊයම් ද්‍රව වෙලා ඝන වෙලා මුකුත් උනේ නැහැ. ඒ නිසා ඊයම් හිටිය ඍණ 30. ඊයම් අවසානයේ ඉන්නේ 100ට. එහෙනම් ඊයම් වල ස්කන්ධය කිලෝග්‍රෑම් 0.1යි ග්‍රෑම් 100 නිසා. right. ඊයම් වල විශිෂ්ටතාවදාරිතාව දීලා තියෙනවා 1500යි කියලා. right. 1500යි. හරි. එතකොට ඊට අමතරව උෂ්ණත්ව වෙනස ඊයම්ගේ 130ක් වෙනවා. මෙන්න තුන්වෙනි සමීකරණය. ඔබට තරම් පැහැදිලි නැත්නම් තේරුම් ගන්න පුළුවන් වෙන මම නැවත මේ කෝදුව පාවිච්චි කරලා කියන්නම්. බඳුන උරාගත්ත අපේ කෙලිම ml ගෙන් ලිව්වා MCT ටගෙන් ලිව්වා MC ගුරුතේම 500යි ටීට 130යි එක හරි. අයිස් උරාගත්ත අපේ ඍණ 30 අයිස් බිඳුවේ අයිස් බවටපත් වීමේදී මෙන්න MCT ටගෙන් ලිව්වා 0.5යි. අයිස් වල විශිෂ්ටතාවදාරිතාව 2000යි. උෂ්ණත්ව වෙනස 30යි. මෙන්න මේ කැලෙන් ලිව්වා ඒ ටික. ඊට පස්සේ සෙල්සියස් බිඳුවේ ඉඳන් සෙල්සියස් බිඳුවේ ජලය බවට අයිස් පත් වීමේදී
උෂ්ණත්ව වෙනසක් නැහැ. ml ගෙන් ලියන්න වෙන්නේ. m 0.5යි. l කියන්නේ විලේය විශිෂ්ට තාපය 3.5 වැඩි කිරීම 10.5යි. ඊළඟ මෙතන ඔබට පේනවා බිඳුවේ ජලයේ C ජලයේ බවට පත් වෙන උෂ්ණත්ව වෙනසක් mc θ. අර ස්කන්ධයමයි 0.5යි. ජලයේ විශිෂ්ට තාපය මෙතන නැහැ. මොකද ජලයේ තියෙන්නේ. මෙතන දැන් මේ අයිස් වල විශිෂ්ට තාපය 2000. මොකද අයිස් තිබුණේ. මෙතන ජලයේ විශිෂ්ට තාපය නිසා 4200යි උෂ්ණත්ව වෙනස 100යි. අවසානයේදී C ජලයේ C වාෂ්ප බවට පත් වෙනකොට ml ගෙන යන්න වෙන්නේ. m එකයි l කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට තාපය ඕක. ඒ නිසා ඔන්න ලිව්වා අයිස් සිරා උරාගත්ත මුළු තාපය. මෙන්න ලිව්වා ඊයම් උරාගත්ත මුළු තාපය ඊයම් අවස්ථාවේ පරාසකාරණයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 0.1 ග්‍රෑම් C නිසා ඊයම් වල විශිෂ්ටතාවය 1500යි විතර මම මැකුවා එක දැන් උෂ්ණත්ව වෙනස ඍණ 30 ඉඳන් 100 දක්වා එනකොට 130යි. මේ 1 2 3 එකතු කරලා තාප 3 එකතු කරලා රයිට් හොඳට අහගෙන ඉන්න. තාප 3 එකතු කරලා ඔයගොල්ලෝ ඒක බෙදුවොත් 80 වැඩි කළොත් 100 රයිට්. ඇයි එහෙම කළේ? මෙයා 100ක් දෙනකොට හිතරේ 80යි පළදායි වැඩ කරන්නේ. එහෙනම් 80 තමයි මේ ක්‍රියාවලියට වැය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රියාවලියට වැය වූ තාප තුන එකතු කරලා මෙතෙන්ට දාලා 80ෙන් බෙදලා 100ෙන් වැඩ කරපුවම එනවා හීටරෙන් ලබා දුන්නු තාපය. හීටරෙන් ලබා දුන්නු තාපය. හීටරෙන් ලබා දුන්නු තාපයෙන් 80යි ජලයයි අයිසුයි ඊයමුයි එකතු වෙලා ගත්තේ. ඒ නිසා ඊයමුයි අයිස් සහ ජලය එකතු වෙලා ගත්ත තාපය අරගෙන එකතු කරලා බලලා ඒක 80ෙන් බෙදලා 100ෙන් වැඩි කරපුවම හීටරෙන් දුන්නු තාපය එනවා මුළු තාපය. ඔය තාපය සමාන වෙන්න ඕනේ හීටරේ ක්ෂමතාව P නම් P වැඩි කිරීම P කියන්නේ තප්පරයකට දෙන ශක්තියනේ. මිනිත්තු 10ක් ගත වෙලා තියෙනවා වැඩේට. ඒ නිසා තත්පර 60ක් තියෙනවා මිනිත්තුවට එවැනි 10ක් මිනිත්තු 10ක් තුල ලැබෙනවා. මේ සමීකරණය සුළු කරපු ගමන් ටක් ගාලා පීට උත්තරේ ගන්න. ඒක ලොකු ගාණක්. රයිට්. තාමත්ම කෙටි වෙලාවක් තුල ඔබට අධ්‍යයනය කරලා නැවත හිතලා ගහන්න ඕනේ මේ ගේම් එක. මේක ලොකු ගාණක්. රයිට්. මේ ගාණ තනියෙන් කිරි. නැවත වීඩියෝ එක බල නැවත කිරි. අනිවාර්යෙන් කරන්න. කරලා ඒක හරි ගස්සන්න. අපිට සීමිත කාලයක් තියෙන. ඒ කාලය ඇතුළත අපි මේ මැච් එක ගහලා ඉවර කරන්න ඕන. ඒ නිසා අනිවාර්යෙන්ම අපි මේක හරියට ඉගෙන ගන්න ඕන. සමහරව නිකන් දේශන බලනවා තේරුණා කියලා හිතනවා තේරෙන්නේ නැහැ. තේරුම් නැහැ කියන එක තේරුම් ගන්නත් හරි අමාරුයි පුතා. ඒ නිසා කරුණා කරලා තමන් ගාන හොඳට බලලා තමන්ට හොඳට තේරුණාද කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරමින් නැවත ප්‍රශ්න කරමින් තමන් ඉතා හොඳින් මේක අධ්‍යයනය කරලා ඉගෙන ගනින් කියලා මම හිතනවා. ඉතාම පහසුයි. එක් ද්‍රව්‍ය අදාළ උෂ්ණත්වයට පත් වීමේදී උරාගත තාපය අපි වෙනම ලිව්වා. එකතු කරා 80ෙන් බෙදුවා 100ෙන් වැඩි කරා. ගත වූ කාලය තත්පර වලින් වැඩි කරපුවම ඒක සමාන කරනවා p වරක් ගත වූ කාලය තත්පරෙන් වැඩි. මොකද p කියන්නේ ශ්‍රමතාව කියන්නේ තත්පරයකින් ලබා දුන්නු තාපය. තත්පර 60ක් විනාඩියට. ඒ නිසා විනාඩියට ලබා දුන්නු තාපය 60ෙන් වැඩි කරා. විනාඩි 10න් වැඩි කිරීමෙන් මුළු තාපයක සමානයි. p උත්තරේ ගන්න පුළුවන්. මේ වල පේපර් එකේ ඔබට ලැබෙන එක ප්‍රශ්නයක්. පේපර් ක්ලාස් එකේ ඕක. හරි. අපි යන ඊළඟට බලමු. තාපකෝ මාරුවෙන් අපි ඊළඟට පයින් හදන්නේ කොතෙන්ද කියන එක. අවධානයෙන් ඉන්න. හරි. දැන් අපි උත්සාහ කරන්නේ ටිකක් වෙනස් විදිහේ වෙනස් සාරක ගානක් හදන්න. මොකද මේක ගණන් වලින්ම ඇතුළට දාන්න හොඳයි කියලා මම හිතුවා මේ සිද්ධාන්ත කැලල. ඒක ගණන් හරහාම අතුල් කරන එක හොඳයි කියලා මම හිතුවා. ඒ නිසා ඔබ ගණන් දෙකක් තුනක් හදනකොට ඔබට තේරෙනවා මේක යන විදිය කොහොමද කියන එක. වැදගත් කාරණා ටික තමයි මම ඔබට මේ කියා දෙන්නේ. මෙතන බඳුනක් තියෙනවා. ඔබට පේන ඇති රූපේ. මේ පාර බඳුනේ ස්කන්ධයේ ග්‍රෑම් C/යි තම බඳුනක් කියලා තියෙනවා. තමවල විශිෂ්ටතාවදාරිතාව දීලා තියෙනවා. ඒ කියන්නේ බඳුනේ මේ පාර S දීලා නැහැ. S කියන්නේ MC ගුණිත එක දීලා නැහැ. බඳුනේ M දීලා තියෙනවා C වෙනම දීලා තියෙනවා. ඒකල ගුණ කරලා S ගන්න පුළුවන්. ජලයේ ඉන්නවා කිලෝග්‍රෑම් දෙකක්. පද්ධතියේ වෙන්නේ අංශක 30. හරි. මේකට අපි දානවා අංශක 70කට රත් කරපු ග්‍රෑම් 200ක ස්කන්ධයක් සහිත ඊයම් බෝලයක්. දැන් මම මේක අන්තිමට ඊයම් බෝලේ වැටුණාට පස්සේ අපි දාන අංශක 30ට වඩා පද්ධතිය උෂ්ණත්වය ඉහළට එනවා. T කියලා එකකට එනවා. අපෙන් අහනවා T කොච්චරද කියලා.
මෙතන මේට අමතරව මේ ගානේ ඒගොල්ලෝ කියනවා තාප හානිය වුණත් යම් තාප හානියක් වෙනවා. උඩට අහගෙන ඉන්න. තාප හානිය ජූල් 500යි වගේ දෙකුත් කියන. ක්‍රියාවලියේදී තාප හානිය. සමහර විට තාප හානියක් ගැන කියන්නේ නැත්නම් අපි හිතනවා තාප හානියක් වෙන්නේ නැහැ. කියලා හදනවා. සමහර විට ගානේ තාප හානියක් ජූල් 500ක් වෙනවා කියලා කියන්නේ ඉඳී තියෙනවා. හරි. රයිට්. දැන් අපි අහන්නේ මේ තීටා උෂ්ණත්වය කොච්චර වෙනවද කියලා. ඔයාලා බලන්න මෙතෙන්දී. අනිවාර්යෙන් තීටා අපි දන්නවනේ 30ට වඩා වැඩි නේ. ඒක ප්‍රායෝගිකව පේනවනේ අපි මොකද මේ පද්ධතිය 30 70 ඉන්න මේ බෝලේ දැම්මම මේක 30ට වඩා වැඩි වෙනවා. එහෙමනම් මෙතන ඉන්න ජලය මෙතන ඉන්නවා. නමුත් ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ 30ට වඩා වැඩි කියලා ඔයගොල්ලෝ කියවන තීටා. ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් ජලයේ තාපය උරා ගන්නවා. හැබැයි කිසිදු අවස්ථා විපර්යාසයක් එහෙම නැහැ. මොකද හිටියේ ජලය. ඉන්නේ ජලය. ඒ නිසා අනිවාර්යෙන් ජලයේ තාපය උරා ගන්නවා. ඒ වගේම බඳුන හිටියේ 30. මෙතන උෂ්ණත්වය 30ට වඩා වැඩි කියලා ඔයගොල්ලෝ පිට දන්නවා. එහෙනම් බඳුනත් තමන්ගේ උෂ්ණත්වය වැඩි කරන තාපය උරා ගන්නවා. එහෙනම් දෙන්නෙක් ඉන්නවා තාපය උරාගත්ත අය. කවුද? ජලය සහ බඳුන. කවුද තාපය දුන්නේ? මෙයා 70. අපි දන්නවා පැහැදිලිවම ලැබෙන ඊළඟ උෂ්ණත්වය 70ට වඩා අඩුයි. ඒ නිසා ලැබෙන උෂ්ණත්වය 70ට වඩා අඩුයි කියන්නේ මෙයා 70 ඉඳන් අඩු උෂ්ණත්වයකට ආව කියන්නේ එයා තාපය පිට කරලා තියෙනවා. හරි එහෙනම් පිට කරේ ගෝලය උරාගත්තේ බඳුන සහ ජලය. තාපමානයක් නැත්නම් උරාගත් තාපය පිට කළ තාපයට සමාන කරන්න අපිට පුළුවන්කම තියෙනවා. හරි සරලයි. එහෙනම් අපි ලියමු ජලය උරාගත් තාපය. ජලය උරාගත් තාපය මොකද කියනවා? හරි උරාගත් තාපය දෙන්නෙක් එකතු වෙලා තාපය උරාගත්තා. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා. ඒ කියන්නේ ජලය ස්කන්ධයේ MCT එකෙන් ලියන්නේ වෙන කිලෝ 2යි. විශිෂ්ට දාපදාරිතාව සමහර ගණන් වල 4000යි කියලා දෙනවා. දැන් මේක දෙලා තියෙන්නේ 4000යි. ඇත්තම ගාන 4221ක් පොද වෙනවා. හරි 4200 කියලා අපි පාවිච්චි කරනවා. ඊටතර ආසන්න කළ සුළු පිළිමේ ලේසියට 4000යි කියලා සමහර ගණන් වල දෙනවා. ඒක අවදීන් ඉන්න ඕනේ. ගාන දීලා තියෙනගේ පාවිච්චි කරනවා. 4000. හරි MC හරි උෂ්ණත්ව වෙනස ඔබ දන්නවා ජලයපත් වෙන තීටා උෂ්ණත්වයට හිටියේ 30 තීටා වැඩි 30ට වඩා ඒ නිසා තීටා වෙන 30යි. ඔන්න ජලය උරාගත්තා අපි. ඊළඟ බඳුන උරාගත්තා අපි. බඳුන MC ගුණිතය කෙලින් හොයනෝනේ. බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 0.1යි. C ඇවිල්ලා බඳුනේ මේක තම බඳුනක් 1500යි. බඳුනේ උෂ්ණත්වය නිසා බඳුනේ හිටියේ 30 පස්සේපත් වෙන්නේ තීටා උෂ්ණත්වය කියලා කියන්නේ 30ට වඩා වැඩි එකක්. ඒ නිසා තීටා ඍණ 30යි. රයිට්. ඔය දෙක එකතුව සමාන වෙන්න ඕනේ ඊයම් මෝලයේ දුන්නු තාපයට. ඒකත් ඊයම් මෝලයේ ඝනද්‍රව්‍ය වෙලා වාෂ්ප වෙලා මොකුත් නැහැ. කෙලින්ම එකපාරින් ලියන්න පුළුවන්. ඊයම් මෝලයේ ස්කන්ධය කියන්නේ 200යි කියන්නේ කිලෝග්‍රෑම් 0.2යි. ඊයම් වල විශිෂ්ට තාපදාරිතාව දීලා තියෙනවා 1000යි. ඒක 1000 දාන්න. ඊයම් වල සාමාන්‍ය විශිෂ්ට තාපදාරිතාව අඩු කියලා අපි දන්නවා. මොකද ඉක්මනට ඊයම් උණු වෙනවා. අඩු තාපයකදී ඊයම් උණු වෙනවා. තඹ 1500යි කියලා කිව්වට ඒක වැඩි ඇති ඊයම් 1000 කියලා මම ගත්තේ 1500ට වඩා අඩුවක්. රයිට් උෂ්ණත්ව වෙනස. මේ බලන්න හිටියේ 70. 100න් ඉන්න ඕනේ. පත්තේ අන්තිමට බඳුනේ උෂ්ණත්වයට පොදු උෂ්ණත්වයට තීටා. අපි දන්නවා 70ට වඩා තීටා අඩුයි. 70ට වඩා තීටා අඩුයි. එහෙනම් උෂ්ණත්ව වෙනස කියන්නේ 70 වෙන තීටා. ඉතින් මේක සුළු කරලා තීටා හොයන්න බැරිද? මේක ගන්න කරන්න බැරිද? මේක හොයලා තීටා හොයන්න බැරිද? පුළුවන්. මේක සුළු කරලා තීටා හොයන එක තමන් තනියෙන් කොහොම හරි මහන්සි වෙලා හොයන්න ඕනේ. ඒක හොයලා සුළු කරගන්න බැරි කමක් තියෙනවා නම් සුළු කිරීමේ දෝෂයක් තියෙනවා. ඒක තමන් ගෙදරදී මහන්සි වෙලා හදන්න ඕනේ. හරි. උදාහරණයක් හැටියට ගත්තාම තමන්ගේ වාහනේ යම් කිසි දෝෂයක් තියෙනවා කියලා ගරාජ් එකට අරන් ගියාම එහි ඉන්න කෙනා හදලා. හැබැයි කොච්චර හැදුවත් තමන්ට ක්ලච් එක හරියට දී ගන්න බැරි තමන්ගේ ක්ලච් එක දීලා ගන්න බැරි අමාරුව තියෙනවා නම් ඒක ගරාජ් එකේ බාසුන් නැහැට හදන්න බෑනේ. ඒක බෑ. ඒ වගේ තමන් පුරුදු පුහුණු විය යුතු කෑල්ලක් තියෙනවා. ඒ පුරුදු පුහුණු විය යුතු කෑල්ල තමන් කරන්න ඕනේ. ඒ අනුව තාපහානියක් නැතයි කියලා ගත්තොත් උරාගත් තාපය පිටකල තාපය. මේ ඉන්නේ කවුද? පිටකල තාපය.
පිට කළ තාපය සමාන කරලා වැඩේ ඉවර කෙලියේ. හරි සරලයි. හැබැයි සමහර ගණන් වල මම දැකලා තියෙන විභාගෙන් තාප හානියක් දෙනවා ජූල් 500යි කියලා. තාප හානිය. එහෙනම් මොකෝ වෙන්නේ? තාප හානිය කියන එක එකතු වෙනකොට 500 උරාගත්ත පැත්තට. නේ පිටකල පැත්තට නෙමෙයි. පිටකල පැත්තේ දුන්නු තාපයෙන් කොටසක් නේ පරිසරේ උරාගත්තේ. පරිසරේ උරාගත්ත එකනේ හානිය කියන්නේ. ඒක උරාගත්ත පැත්ත. ඒ කියන්නේ මේ පැත්ත. මෙතන දකුණට නෙමෙයි මේ පැත්ත. ඒක අරින්න තියයි කියලා මේ තියෙන පැත්තට මේ පැත්තට 500 එකතු වෙන්න ඕනේ හානිය දුන්නා. ඒවනම් අපි 8 ඊට හොයන්න. හානිය ගැන කතා කරේ නැත්නම් මේ 500ක් එන්නේ නැහැ. 8 ඊට හොයන්න. ඉතින් මේක බැරුව සමහර ළමයි බොහෝ පීඩාව විඳිනවා, දුක් විඳිනවා. අපි දැකලා තියෙනවා. ඉතින් මේක එහෙම වෙන්න බෑ. හරියට ඉගෙන ගත්තා නම් හරිම සුන්දර මාතෘකාවක් තාපේ. අද ලොකු තීරණෙ මේ අද තියෙන්නේ. ඔබ දැනුවත් කරමින් ඔබ ඉස්සරහට ගෙනියන. දැන් ඔබ ට්‍රැක් එකකට ගෙනත් තියෙන මොකද ඔබට අමාරු වෙන ඔබට හිතා ගන්න බැරි ඔබ වැටෙන එපා වෙන සිද්ධාන්ත දෙකක් තමයි වාෂ්ප සහ තාපගති විද්‍යාව. අපි සුපිරියට අපේ දේශන වලින් ඒක කරලා තියෙනවා. ඔබ ඒක බලලා තියෙනවා. බලපු නැති අය කරුණාකරලා ඒක අහෝ බලන්න. මේ කොටස් හරි සුන්දරයි. ඒවත් සුන්දරයි. හැබැයි චුට්ටක් අමාරුයි. හැබැයි අපි සුන්දර කරලා ඒවා ඔබට දීලා තියෙනවා. ඉතා ඉක්මනින් ඒවා බැලීමෙන් අවශ්‍ය තත්ත්වයට ඒව සඳහා. හොඳයි. මේ උදාහරණය මම හිතන්නේ ඔබට හැමෝටම තේරුණා. අපි දැන් දැවැන්ත උදාහරණ දෙකක් කතා කළා. අපි බලමු ඊළඟට අපි කතා කරන්න ගන්නේ මොකක් ගැනද කියලා. ready? right. දැන් එහෙනම් අපි සූදානම් වෙන්නේ අපි මේ උගන්වපු දේ විභාගයට එන නව එක්තරා මුහුණුවරක් සමහර නියමිත විභාග වෙන්න පුළුවන්. ගැන සාකච්ඡා කරා. මොකක්ද දන්නවද? කිසියම් පදාර්ථයක් උෂ්ණත්වය අංශක 30යි. ඒ පදාර්ථයට නියත ශීඝ්‍රතාවයෙන් තාපය දෙනවා. නියත ශීඝ්‍රතාවයෙන් තාපය දෙනවා. දුන්නාම වෙන වැඩේ තමයි මේ ප්‍රස්තාරය දක්වලා තියෙන්නේ. අපි හිතමුකෝ ප්‍රස්තාරය ගැන කතා කරන්න කලින් තාපය දෙන ලබා දෙන ශීඝ්‍රතාව අපි මෙහෙම ලියනවා. තාපය ලබා දෙන දරාගෙන නියත ශීඝ්‍රතාව. නියත ශීඝ්‍රතාව P කියලා හිතමුකෝ අපි. P නම් හොඳට අහගෙන ඉන්න. P නම් දැන් P ශීඝ්‍රතාවයෙන් තාපය දෙනකොට තාපහානියක් නැහැ කියලා අපි හිතමු. තාපහානියක් නැහැ කියලා. පස්සේ කතා කරමු තාපහානියක් තිබුත් මොකද වෙන්නේ කියලා. තාපහානියක් නැත්නම් මේ සරල රේඛීය මාර්ගයේ ඔස්සේ මේක ඉහළ යන අවස්ථයේ උෂ්ණත්වය පදාර්ථයේ උෂ්ණත්වය සරල රේඛීය මාර්ගයක ඉහළ යනවා. ඔබ දන්නවා මෙතන උෂ්ණත්ව නැග්මක් තියෙනවා. එවනම් තාපය ලබා දෙන නියත ශීඝ්‍රතාව P නම් අපි හිතමු මෙන්න මේ කොටසදී ලබා දුන්නු තාපය PT ට වෙනවා. PT එක වෙනවා. මොකද මෙතෙන්ට බිඳුව සිට T එක දක්වා කාලය මේ කොටසදී එකාකාරීව දැන් ශීඝ්‍රතාවයෙන් තාපය ලබා දෙන නිසා තාපහානියක් නැහැ කියලා අපි හිතුවොත් තාපහානියක් නැත්තම් නියත ශීඝ්‍රතාවයෙන් උෂ්ණත්වය ඉහළ යන්න ඕන. සරල රේඛාවක් ආකාරයට ලබා දුන් තාපය T1 බිඳුව සහ T1 අතර වෙනස සමාන වෙන්න ඕනේ MC θ. θ කියන්නේ උෂ්ණත්ව නැග්ම. එතකොට අපිට පේනවා මේ පැත්තේ තියෙන කාලය. එතකොට මෙන්න මේ අපි මේක ඇල්ෆා 1 කියලා හිතමු. මේ උෂ්ණත්වයේ අනු කෝණය ඇල්ෆා 1 මේක ඇල්ෆා 2 කියලා හිතමු. මොකද අහගෙන ඉන්න ඕනේ. එතකොට මේ රේඛාවේ අනුක්‍රමණය කියන්නේ කවුද? මේ රේඛාවේ අනුක්‍රමණය කියන්නේ පුතා θ බෙදීම T. θ බෙදීම T තමයි අනුක්‍රමණය කියන්නේ. එහෙනම් ඔයාලට පේනව නේද? අනුක්‍රමණයේ θ බෙදීම T වෙද්දී මොකද සිරසක්ෂය θ මේ පැත්ත T. එහෙනම් අනුක්‍රමණයේ θ බෙදීම T වෙද්දී මේ T යටට ගෙන යන්න ඕනේ. ඒ විචාම θ බෙදීම T එක කියන්නේ T නේ කාලය. θ බෙදීම T. හොඳට බලන්න. එතකොට මෙතන ගත්තාම අනුක්‍රමණය කියන්නේ θ බෙදීම T නම් මේ T යටට ගෙනිච්චාම අනුක්‍රමණය සමාන වෙනවා P බෙදීම MC ට. මේක අනුක්‍රමණය මම ලියනවා P බෙදීම MC ට සමානයි. කොහොමද ආවේ මම නැවත වතාවක් කියනවා. මේ T එක කාලයකදී ලබා දුන් තාපයේ PT එක සමාන වෙනවා MC θ. θ කියන්නේ මෙතන උෂ්ණත්ව නැග්ම. අපි ගත්තොත් මේකේ උෂ්ණත්ව නැග්ම T කියලා හිතුවොත් උෂ්ණත්ව නැග්ම තමයි T කියන්නේ. එයano මේ රේඛාවේ අනුක්‍රමණය කියන්නේ θ බෙදීම T එක සිරස් උස බෙදීම සිරස් පළල θ බෙදීම T එක
තීටා බෙදීම T1 කියන්නේ තීටා මෙතන තියෙදි මේ T1 යට ගෙනියන්න වෙනවා. තීටා බෙදීම T1 සමානයි මෙතනින් එනවා මෙහෙම කතාවක්. තීටා බෙදීම T1 සමාන වෙනවා P බෙදීම MC ට. ඒක තමයි අනුක්‍රමණය වෙන්නේ. හොඳට අහගෙන ඉන්න. එහෙමනම් මේ රේඛාවේ අනුක්‍රමණය මේ රේඛා අනුක්‍රමණය සමාන වෙනවා P බෙදීම MC ට. මේකේ ස්කන්ධය දන්නවා. තාපය ලබා දෙන ක්ෂමතාව දන්නවා. මෙතනින් ඔයාලට C හොයන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන අවස්ථා විපර්යාසයක් උෂ්ණත්වයේ නියත වීම හරහා ඒ අනුව අවස්ථා විපර්යාස දෙකක් තියෙනවා. කියන්නේ මෙතන තියෙන ඝණය ඊට පස්සේ මේ ඝණය ද්‍රව වෙලා මෙතන තියෙන ද්‍රවය මෙතනින් එහාට තව ගියොත් එතනින් එහාට තියෙන වාෂ්පය හොඳට අහගෙන ඉන්න ඕනේ. right ඝණයේ උෂ්ණත්වයේ නැගලා ඝණයේ ද්‍රව වෙලා ද්‍රවයේ උෂ්ණත්වයේ ඉහළ නැගලා ඊළඟට ඒ ද්‍රවයේ වාෂ්ප වෙලා වාෂ්පයේ උෂ්ණත්වයේ ඉහළ යාමක් තමයි මේ කියන්නේ. කෙසේ වෙතත් මේ රේඛාවේ අනුක්‍රමණය කියලා කියන්නේ අපිට පේනවා අනුක්‍රමණය කියන්නේ මේ උස බෙදීම මේ උස ඒ කියන්නේ තීටා බෙදීම T1 තීටා බෙදීම T1 P බෙදීම MC ට සමාන වෙනවා ලබා දුන් තාපයේ P වරක් T1 MC T ට සමාන කරගුවා. මොකද P වරක් T1 මේ ලබා දුන් තාපයේ P කියන්නේ තත්පරයකට ලබා දෙන තාපය. ගත වූ කාලේ T1 නේ. ඒ නිසා ලබා දුන් තාපයේ P T1 සමාන කරන්න පුළුවන් MC T ට. T කියන්නේ උෂ්ණත්ව නැක්මන අවස්ථාවේ පරාසයක් නැහැ. මෙතන ඉඳන් මෙතන. right? ඒ අනුව ඔය ප්‍රශ්න අහන්න පුළුවන්. මොනවද? මේ කොටසේදී P බෙදීම MC තමයි අනුක්‍රමණය කියන්නේ. මේ උස දීලා ඔබට අනුක්‍රමණය හොයන්න පුළුවන්. P ඒගොල්ලෝ දෙයි, එමුත් ඒගොල්ලෝ දෙයි, C හොයන්න කියන්නේ. ඒ කියන්නේ මේ කොටසේ තියෙන ඝණය සඳහා විශිෂ්ටතාව ධාරිතාව හොයන්න පුළුවන් මේ කොටසේ අනුක්‍රමණය ගැනීම. උදාහරණයකට ඔය කොටසේ අනුක්‍රමණය අපිට මේ උස ඉලක්කම් දෙන්නේ ඒගොල්ලෝ. මේක ඇවිල්ලා ද්‍රවාංකය. මේක ද්‍රවාංකය, right? එතකොට මේ උස දෙයිනේ, මේ උස දෙයිනේ. මේකෙන් බෙදලා අනුක්‍රමණය හොයලා අනුක්‍රමණය P බෙදීම MC ට සමාන කරන්න. ක්ෂමතාව P දෙයි, ස්කන්ධය දෙයි. ඒකෙන් ඕගොල්ලන්ට C හොයන්න පුළුවන්. C කියන්නේ විශිෂ්ටතාව ධාරිතාව. හැබැයි මෙතන ඝණය නිසා ඝණයේ විශිෂ්ටතාව ධාරිතාව හොයන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිද? නැවත කරලා බලන්න. නැවත කරලා බලන්න. ඊළඟට මෙතන සිට මෙතන දක්වා කාල වෙනස T2 රින T1. එහෙනම් ලබා දුන් තාපය මෙතන ඉඳන් මෙතෙන්ට ලබා දුන් තාපය P වරක්. තප්පරයක දෙන්නේ P T2 රින T1. T2 රින T1. right? ඔය තමයි දුන් තාපය. ඒක සමාන වෙන්න ඕනේ ml ට. අයි ගුප්ත තාපයක්. ml විලයනේ. හරි. විලයනේ විශිෂ්ට ගුප්ත තාපයට සමාන වෙන්න ඕනේ මේක. අපිට බෝඩ් එකේ ඉන්න නැහැ. ඒ නිසා අපි පුළුවන් විදිහට කරමු. මෙතන සිට මෙතෙන්ට යනකම් උෂ්ණත්වයේ නියත තියාගෙන තාපය උරාගෙන තියෙනවා. මොකද අඛණ්ඩව ප්‍රභවයෙන් තාපය දෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට නියත ශීඝ්‍රතාවයෙන් තාපය දෙනකොට උෂ්ණත්වය නැග්ගා. නැගලා මේ ඉන්නේ ද්‍රවාංකයේ. ද්‍රවාංකයේදී තවත් අපි ඒ ශීඝ්‍රතාවයෙන් P ශීඝ්‍රතාවයෙන් තාපය දෙනවා. නමුත් උෂ්ණත්වය ඉහළ දාගන්නේ නැහැ. උෂ්ණත්වය නියතයි. ඒ කියන්නේ අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අවස්ථා විපර්යාසයෙන් තමයි ml තාපයක් යවුරාගන්නේ. ඒ ml තාපය ගත වූ කාලය වරක් අපි තාපය ලබා දුන්නු ක්ෂමතාවට P වරක් T2 රින T1ට ml සමාන වෙනවා. ඒ අනුව මේ කාල දෙක ප්‍රස්ථාරයෙන් ඔයගොල්ලන්ට මයින්න පුළුවන්. m ඒගොල්ලෝ දෙයි පුතා විලයනේ විශිෂ්ට ගුප්ත තාපය හොයන්න පුළුවන් වෙනවා මේ ද්‍රව්‍ය. නැත්නම් මේ ද්‍රව්‍ය. පැහැදිලිද? නැති ලොකු ගේමක් නැහැ. ඔය කෙරුවා වුන් මෙතන දාන්න. දැන් මෙතන තියෙන ද්‍රව්‍ය. එහෙනම් මෙතන අනුක්‍රමණය කියන්නේ ඒ P බෙදීම MC-මයි. හැබැයි මේ C කියන්නේ ද්‍රවයේ විශිෂ්ටතාව ධාරිතාව. එහෙනම් ඔයාලට මේ උස බෙදීම මේ උස. එහෙම නැත්නම් මේ කෝණය දුන්නා නම් tan θ නේ අනුක්‍රමණය කියන්නේ. මේ උසෙන් බෙදලා අනුක්‍රමණය හොයන්න පුළුවන් මේ රේඛාවේ. මේ උසෙන් බෙදලා අනුක්‍රමණය හොයන්න පුළුවන් මේ රේඛාවේ. නැත්නම් මෙතන කෝණය අංශක 30ක් වාගේ නම් tan 30න් මේ රේඛාව අනුක්‍රමණය හොයන්න පුළුවන්. ඒ අනුක්‍රමණය ආය සමාන කරන්න පුළුවන් P බෙදීම MC ට. P කියන්නේ අර නියත ශීඝ්‍රතාව. 500 හරි ගියා. M මේගොල්ලෝ දෙයි. ඒ අනුව ඔයගලන්ට C එකක් හොයන්න පුළුවන්. හැබැයි AC එන්නේ මෙතෙන්දී හොයන අනුක්‍රමණය දාලා එන C හොයන්න එන්නේ ද්‍රවයේ විශිෂ්ටතාව ධාරිතාව. මෙතෙන්දී අනුක්‍රමණය P බෙදීම MC දාලා ආපු C ආවේ ඝනයේ විශිෂ්ටතාව ධාරිතාව.
මෙතෙන්දි P බෙදීම MC දාලා අනුක්‍රමණයට සමාන කරපුවම C කියලා ඉන්නේ ද්‍රවයේ විශිෂ්ටතාව දාන. පැහැදිලි. හරි වටිනවා මේ වගේ දේශනාවල්. මේවා අහලා මේවා විඳලා මේ වගේ ඔළුවට යමක් කරගෙන සරලව ෆිසික්ස් කරන්න පුළුවන්කම තියෙද්දි එහෙම පුළුවන්කම තියෙද්දි ඇයි මේ විනාශය බොහොම සරලව ඉගෙන ගන්න පුළුවන්කම තියෙන ටිකක් අමාරුයි. හැබැයි ඔළුව මහන්සි කරන්න වෙනවා. නමුත් සරලව. පැහැදිලිනේ? මේ රේඛාවේ අනුක්‍රමණයේ සමානයි P බෙදීම MC-ට. හැබැයි මේ C කියන්නේ ගණයේ විශිෂ්ටතාව දායකතාව. මේ රේඛාවේ අනුක්‍රමණයේ සමානයි ආයෙත් P බෙදීම MC-ට. හැබැයි මෙතන M දෙයි P දෙයි C කියන්නේ ද්‍රවයේ විශිෂ්ටතාව දායකතාව. මෙතන ඉඳන් මෙතෙන්ට කාලය P ගෙන් වැඩි කරපුවම දුන්නු තාපය ලැබෙනවා. ඒකේ mL ට සමාන කරලා විලයනයේ විශිෂ්ට ගුප්තතාවය ලැබෙනවා. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට ගත වූ කාලය ඒ කියන්නේ T4 ඍණ T3 T4 ඍණ T3 P ගෙන් වැඩි කරපුවම දුන්නු තාපය එනවා. ඒකේ mL ට සමාන කරපුවම L වලින් එන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. පැහැදිලිනේ? බොහොම සරලයි. ඒ නිසා මේ වගේ ප්‍රස්තාරයක් ඔබට දීලා নানা ප්‍රකාර ප්‍රශ්න පහුගිය කාලේ විභාගෙට අහලා තිබ්බා. MCQ වනලා තිබ්බා. රචනා ප්‍රශ්න අහලා තිබ්බා. ව්‍යුහගතත් ළඟදීම අහනවා. ඒ නිසා අපි මේ හැම දෙයකම සූදානම් වෙන්න. එනම් මෙහෙම ගානක් දුන්නොත් ඔබට තියෙන්නේ කොහොම හරි මේක අනුක්‍රමණය කරන්න මේක. ඒකල මේ උස බෙදීම මේ උසට පුළුවන්. නැත්නම් මේ කෝණය දුන්නොත් ඒ කෝණේ tan නගේ මේ රේඛාව අනුක්‍රමණය. ඒක P බෙදීම MC ට සමාන කරනවා. ඒක ආවේ කොහොමද? P වරක් P එක. මෙතන දුන්නු කාලය. තාපේ දුන්නු කාලය ක්ෂමතාවෙන් වැඩි කරපුවා දුන්නු තාපේ එනවා. ඒක MCT-ට සමාන කරනවා. ඊට කියන්නේ මේ උෂ්ණත්වය නේද? හරි. ඒ අනුව θ බෙදීම T එක කියන්නේ මේ උස බෙදීම මේ උස. ඒ කියන්නේ පුතා මේ රේඛාව අනුක්‍රමණය. ඒ කියන්නේ P බෙදීම MC. θ බෙදීම T එක මෙයා මෙහාට ගෙනියන. තම P බෙදීම MC මෙතන. P බෙදීම MC ඒක අනුක්‍රමණය. එනවා මෙතන C වලින් ගණයේ විශිෂ්ටතාව ගන්න. තවත් මෙතන අනුක්‍රමණය පාවිච්චි කළා මෙතන ලැබෙන C වලින් ද්‍රව්‍ය විශිෂ්ටතාව ගන්න. තවත් මෙතන ml සමානයි P වරක් ගත වූ කාලය දාලා මෙතන L වලින් විලයනයේ විශිෂ්ටතාවයක් මෙතන ml සමාන කරලා P වරක් මේ කාලය T3 ඍණ T4 වරක් P ml ට සමාන කරලා වාෂ්පීකරණයේ විශිෂ්ටතාවයක් හොයන්න ඔබට පුළුවන් වෙන්න ඕන. විශාල තියරි එකක් කෙටි වෙලාවක් තුල ඔබට කියලා දුන්නා. දැන් තමයි වැදගත් අමතර දෙයක් කියලා දෙන්නේ. ඔබ දන්නවද? බැරි වෙලා තාපහානියකුත් පරිසරයට සිද්ධ වෙනවා නම් මේ ප්‍රස්තාරේ කොහොම වෙනස් වෙන්නේ කියලා. මේ සැරේ පේපර් ක්ලාස් එකේ මම ඒක අහනවා. බැරි වෙලා තාපහානියකුත් පරිසරයට සිද්ධ වෙලා තිබ්බොත් මේ ප්‍රස්තාරේ කොහොම වෙනස් වෙන්නේ? එතකොට මේක වක්‍රයක් වෙනවා. මෙච්චර ඉක්මනට ටීටයි උෂ්ණත්වයට ලං වෙන්නේ නැහැ. මෙච්චර ඉක්මනට ලං වුණේ තාපහානියක් නැති හින්දා. තාපහානිය සිද්ධ වුණා නම් තා වෙලා යනවා මේ උෂ්ණත්වයට එන්නේ. අද දෙවියන් අවසාන ඔස්සේ ඔබට කියලා දෙන්න යන වැදගත් දේ. මොකක්ද දන්නවද? ඔබට මම අවධානය යොමු කළා විලයනයේ විශිෂ්ට ගුප්තතාවයට වඩා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය ලොකුයි කියලා. ඇයි? විලයනයේ වෙනකොට අන්තරාලෝකාකර්ෂණ බල අර්ධ වශයෙන් බිඳ දානවා. පොඩ්ඩයි කඩන්නේ. හැබැයි වාෂ්පීකරණයේදී අන්තරාලෝකාකර්ෂණ බල වලින් 75ක් විතර කල්ලා දාන්නේ. සම්පූර්ණයෙන් කඩන්න එපා කල්ලා දාන්නේ වාෂ්පීකරණයේදී. 25ක් විතර තමයි 25ක් විතර විලයනයේදී කඩන්නේ. වාෂ්පීකරණයේ ගුප්තතාවය ලොකුයි විලයනයේ ගුප්තතාවයට වඩා. ඒක මම දැන් පැහැදිලි කරනවා. දැන් ප්‍රශ්නයක් අහනවා විභාගෙට. සෙල්සියස් 100 තියෙන හිමාලය M ස්කන්ධයකයි. සෙල්සියස් 0 තියෙන අයිස් M ස්කන්ධයකයි විශ්ල කරලා තනාගත්ත දෙකයි M ස්කන්ධයේ උෂ්ණත්වය කීයක් වෙන්න පුළුවන්ද කියලා. අසන්න කිරීමක් අහන්න. सेल्सियस बिंदु उष्णत्वයේ තියෙන අයිස් M ස්කන්ධයකුයි සෙල්සියස් 100 උෂ්ණත්වයේ තියෙන හිමාලය M ස්කන්ධයකුයි ඉගෙනක මිශ්‍ර කරපුවම මිශ්‍රණයේ උෂ්ණත්වය 50ද 50ට වැඩිද 50ට අඩුද කියලා අහන්න. ඒක අහන්න. ඔබ මට කියන්න සෙල්සියස් බිඳුවේ ඉන්න ජලයේ M ස්කන්ධයකුයි අයිස් නෙමෙයි මෙතන අයිස්
සෙල්සියස් 0 ඉන්න ජලය m ස්කන්ධයකුයි. සෙල්සියස් 100 ඉන්න ජලය m ස්කන්ධයකුයි. වාෂ්ප නෙමෙයි ජලය. දෙකම ජලය. මිශ්‍ර කරා නම් උෂ්ණත්වය කීයද? හරියටම 50යි. ඇයි? කොහොමද 50 වෙන්නේ? සෙල්සියස් 0 ඉන්න ජලය අවස්ථා විපර්යාසයක් වෙන්නේ නැහැ. 50 ජලය බවට පත් වෙද්දී පිටකල තාපය mc ට දාපුවම m ස්කන්ධයමයි. c ජලයේ විශිෂ්ට දාපු ගත්තොත් t ට 50යි. උරාගත් තාපය සෙල්සියස් 0 ඉන්න ජලය 50ට එද්දී උරාගත් තාපය mc t ටගෙන ලියන්න වෙන අවස්ථා විපර්යාස නැහැ. 0 ජලය 50 ජලයට. ඒතකොට අවස්ථා විපර්යාස නැහැ. mc t ටගේ mයි c ජලයේ විශිෂ්ට දාපු 4200යි t ට 50යි. බලන්නකෝ 100 ඉන්න ජලය 50ට එනකොට පිටකල තාපයත් ඕකම නේද කියන්නේ. 100 ඉන්න ජලයේ ස්කන්ධයේ m නම් ඒකත් එන්නේ. විශිෂ්ටතාව ජලයම නිසා 4200යි. උෂ්ණත්වය වෙනස 100 ඉඳන් 50ට 50යි. එහෙනම් මේක 50 කියන උෂ්ණත්වය සලකලා අපි බැලුවොත් 50ට එද්දි බිඳුවේ ජලය උරාගත තාපය 100 ජලය 50ට එද්දි පිටකල තාපයට සමාන නිසා අපි හිතුවා හරි උෂ්ණත්වය 50යි. හැබැයි මේ බිඳුවේ ජලයයි 100 ජලයයි සමාන ස්කන්ධ මිශ්‍ර කරා නම් උෂ්ණත්වය 50යි. හැබැයි රජෝ දැන් මිශ්‍ර කරන්නේ බිඳුවේ ජලයයි 100 ජලයයි සම ස්කන්ධ නෙවෙයි. බිඳුවේ අයිස් m ස්කන්ධයකුයි. 100 වාෂ්ප m ස්කන්ධයකුයි. කියන්නේ මුලේ වල වෙනවා. ඒ කියන්නේ අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. ඔබ දන්නව නේද? 100 හිමාලයේ 100 ජලය බවට පත් වීමේදී ලොකු තාපයක් පිට කරනවා. ඇයි? 100 ජලයේ හිමාලයේ බවට පත් වෙන්න ලොකු තාපයක් ඉල්ල ගන්නවා. ඒකනේ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ. වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියන්නේ ඒක ලොකුයි කියලා මම කිව්වනේ. 100 ජලය 100 වාෂ්ප බවට පත් වෙන්න ලොකු තාපයක් ඕන වෙනවා. එහෙමනම් 100 වාෂ්පයේ 100 ජලය බවට පත් වෙන ලොකු තාපයක් පිට වෙනවා. පිට වෙනවා. අරගලම්ම නැතුව සංඛ්‍යාත්මකව අපි හිතමු ජූල් 1000ක් පිට වෙනවා. ඒ වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියන්නේ ලොකුයි. හැබැයි බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනකොට උරා ගන්න තාපේ ඉල්ලන තාපේ ඊට අඩුයි. ඇයි ඒක විලේනේ තාපේනේ. විලේනේ ගුප්ත තාපේ. විලේනේ ගුප්ත තාපේ නේද? ඒක අඩුයි ප්‍රමාණවත්. අර පිට කරන්නේ 1000 නම් මූ උරා ගන්නේ බිඳුවට එනකොට 800ක් වගේ. එහෙනම් අරුදුන්න 1000 මූ උරා ගත්තාම 800ක් 200ක් ඉතුරු වෙයි. දැන් 200ක් සාක්කුවේ දාගෙන තාපය මේක සෙල්සියස් 0 ජලය බවට පත් වෙලා ඉන්නවා m ස්කන්ධය. මේක සෙල්සියස් 100 ජලය බවට පත් වෙලා ඉන්නවා m ස්කන්ධය. 1000ක් පිට කරලා මෙයා 800ක් ඉල්ලගෙන. හරි. දැන් මෙයා 800යි ගත්තේ මෙයා 1000යි දුන්නේ. දැන් ඉන්නේ 100 ජලයේ m ස්කන්ධයකුයි සෙල්සියස් 0 m ස්කන්ධයකුයි. මුන් දෙන්නා විතරක් සැලකුවොත් උන් දෙන්න මිශ්‍ර වුණාම උෂ්ණත්වය 50යි කියලා කිව්වනේ අපි. සෙල්සියස් 0 ජලයේ ස්කන්ධයකුයි සෙල්සියස් 100 ජලයේ ස්කන්ධයකුයි එකට මිශ්‍ර වුණු සමාන ස්කන්ධ හරියටම 50යි කියලා අපි කලින් කිව්වනේ. දැන් මේ දෙන්න විතරක් වැඩේ ආව නම් 50යි. නමුත් මගේ සාක්කුවේ තියෙනවා 200. අර දුන්න 1000න් නුගත් 800 යන 200. ඒ 200 මම මොකෙන්ද දාපුවා? ඔගේ උෂ්ණත්වය 50ට වඩා ඉහළට. 50ට වඩා ඉහළට. බලන්න මේක විභාගයට අහපු ප්‍රශ්නයක්. ඔබෙන් මොන තරම් සබ්ජෙක්ට් එක ඉල්ලනවද කියලා විභාගේ. කරුණා කරලා තේරුම් ගන්න. හොඳ පන්ති හොයලා යන්න. හොඳ ගුරුවරු හොයලා යන්න. වැඩක් තියෙන පන්ති වලට විතරක් යන්න. ඒ නිසා ඔබේ අවධානයට ඒකත් යොමු කරමින් ඔබේ මනස පෑදේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙවර 2020 විභාගයේදී යන්න පුළුවන් අවස්ථාව ලැබෙන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ හැමෝගෙම මනසේ තියෙන මානසික පීඩනය ඒ ලෙවල් සම්බන්ධව අඩු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. අපි ආපසු මේ විදිහට දේශනාවකින් හම්බ වෙමු. මම ශ්‍රීලා ජයසේකර දීගිතා අයතුමා